ආයුබෝවන් ළමයි. අද මම ඔයාලට කරන්න හදන්නේ බොහොම වැදගත් පාඩමක් අනාගතයටත් එක්ක. හැබැයි මේකෙන් විභාගයට ප්‍රශ්න එන්නේ නැහැ. 9 පන්තියේ විභාගෙදී ප්‍රශ්න එන්නේ නැහැ. මොකද පාඩම? ප්‍රශ්න එන්නේ නැහැ. වැදගත්. මාර කතාවක් නේ. පාඩම ගණකේ. ගණකේ. මොකද්ද ගණකයට සිංහලෙන් කියන්නේ? ගණකයට සිංහලෙන් කියන්නේ කැල්කියුලේටර් එක. මතක ඔය දෙක මාරු වෙලානේ තියෙන්නේ. කවුරුවත් කියනවද ගණකය දෙන්න කියලා? සමහරවිට ඉංග්‍රීසි මල පොතේ අකුරක් දන්නේ නැති අය වුණත් ගණකය දෙන්න කියලා කියනවද? දෙන්නේ කැල් එක දෙන්න කියලා කියන්නේ නේද? කැල්කියුලේටර් එක කියන්නේ කැල් එක දෙන්න කියලා කියන්නේ. හරිද? ඒකට කැල්කියුලේටර් වර්ග දෙකක් තියෙනවා. ගණක වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි සාමාන්‍ය ගණකේ. ඒව තමයි ඔය කඩේ මුදලාලිලා ගණන් හදන්නේ. ඊට පස්සේ ගෙදර ඔය තියෙන පොඩි කැල්කියුලේටර්ස් එහෙම මේ හැම ගාම තියෙන අර බොහොම මේ චූටි ගණන් ටිකක් හදන්න පුළුවන් ගණකේ. normal calculators. අනිත් එක තමයි scientific calculators. SCIEN scientific calculator. again විද්‍යාත්මක ගණකේ. විද්‍යාත්මක ගණකේ. මේවා එක මට්ටමේ ඒවා තියෙනවා. ඉංජිනේරුව පාවිච්චි කරන ඇඩ්වාන්ස් මේවා. scientific calculator ඇඩ්වාන්ස් මේවා පාවිච්චි කරන ඉංජිනේරු ශිෂ්‍යයොත් එහෙම. ඉංජිනේරු ශිෂ්‍යයින්ට ඔය සාමාන්‍ය මේ කැල්කියුලේටර් වැඩක්ම නෑ ඉංජිනේරුවන්ට. ඊට පස්සේ කාර්මික නිලධාරීන්, තාක්ෂණික නිලධාරීන් පාවිච්චි කරනවා එකේ ඇඩ්වාන්ස්ම කැල්කියුලේටර්ස්. ඒගොල්ලන්ගේ ගණනය කිරීම බොහෝයි. ඒක මෙන්න මේ ප්‍රශ්නේ හින්දා දැන් අපි පාවිච්චි කරනවා. දැන් මම පාවිච්චි කරන සයන්ටිෆික් කැල් එක මේක. මම පාවිච්චි කරන්නේ මේ සයන්ටිෆික් කැල් එක දැනට. මේක මම ගත්තේ 1987. 1987. එතකොට මම 87 අගෝස්තු 23 තමයි ගුරුවරයෙක් විදිහට පත්වීම හම්බුනේ. ඒ වෙනකොටත් මම මේක අරගෙන උසස් පෙළ ශිෂ්‍යයෙක් වෙලා ඉද්දි. හරිද? එතකොට මේකේ බටන් දැන් මේ මංගාව තියෙන කැල්කියුලේටරේනේ. මීට වැඩිය ඇඩ්වාන්ස් මේ සයන්ටිෆික් කැල් එකක් ඔය මහජන බැංකුවේ එහෙම සෙසු දාන ගිණුමේ අර සල්ලි ප්‍රමාණයක් ආවම කැල්කියුලේටරයක් හම්බ වෙනවනේ. මීටත් වැඩිය ඇඩ්වාන්ස් එක. හරිද? ඒකත් මදි ඉංජිනේරු ශිෂ්‍යයන්ට ඉංජිනේරුවන්ට එහෙම. ඇඩ්වාන්ස්. එතකොට දැන් අපි පාඩම ගන්නන්නේ සාමාන්‍ය කැල්කියුලේටරේ නෙමෙයි. සාමාන්‍ය එකේ එකතු කරන්න අඩු කරන්න ඔයාලා දන්නවා. එතකොට සාමාන්‍ය කැල්කියුලේටරෙන් ගත්තොත් මෙහෙම ගාණක් 3 එකතු කිරීම 2 ගුණ කිරීම 6 කියලා. හරිද? මේකේ එන්නේ උත්තරේ 11යි කියලා. හරිද? මේකේ සාමාන්‍ය කැල්කියුලේටරෙන් ගැහුවොත් එන්නේ 11යි කියලා උත්තරේ. හැබැයි මම මේක ගැන පස්සේ කතා කරන්න. විද්‍යාත්මක ගණකයෙන් මේක ගැහුවාම එන්නේ ඔන්න බලන්නකෝ 3 එකතු කිරීම 2 ගුණ කිරීම 6 15යි උත්තරේ මේ. මම මේක ඔයාලට පෙන්නන්නම් කතා කරන්න. එතකොට මේක විද්‍යාත්මක ගණකයෙන් ගැහුවාම උත්තරේ 15යි. මේකේ හරි උත්තරේ මොකක්ද? 12ද 15ද? 15. ඇයි? බොට්මස් දෙවරක් 6 12යි. 12යි 3යි 15යි. එතකොට සාමාන්‍ය ගණකයෙන් මේක හැදුවොත් වැරදි. මේක හදන්න බෑ. සාමාන්‍ය ගණකයෙන් හදන්න බෑ. සාමාන්‍ය ගණකයෙන් ඔය එකතු කිරීම අඩු කිරීම වගේ දේවල් ටිකක් කරන්න පුළුවන්. ඒක නිසා මේක වැදගත් වෙන්නේ. ඇයි ඔබ මෙතනින් එහාට ඉගෙනගෙන විශ්වවිද්‍යාලයට යනකොට විශ්වවිද්‍යාලෙදී මේක පාවිච්චි කරන්න අවසර දෙනවා. ගණන් හදන්න මේක පාවිච්චි කරන්න අවසර දෙනවා.
එතකොට දැන් එතනින් එහාට ගියාම ඔබ විද්‍යාත්මක ගණකය පාවිච්චි කරන්න හුරු වෙන්න ඕන. නිසා මම ඔබට ආරාධනා කරනවා කැටයක් දාන්න. ගෙදරට කැටයක් දාන්න. අර කැට තියෙන සල්ලි එකතු කරන කැට. ඒ සල්ලි එකතු කරන කැටයකට රුපියල් හොඳම ඇඩ්වාන්ස්ම කැල්කියුලේටර් රුපියල් 3500ක් 4000ක් විතර වෙයි. හරිද? මිනි කම්පියුටර්ස් ඒවා. මේකත් එහෙමයි. මේකත් මිනි කම්පියුටර්. බොට්මස් දැන් මම බොට්මස් ගහන්න තු බොට්මස් ආවනේ. ප්‍රෝග්‍රෑමින් කරලා තියෙනවා. එතකොට මේක වැදගත් වෙන්නේ ඇයි? මෙතනින් එහාට ගියාම ඔයාලට මේක පාවිච්චි කරන්න වෙනවා. නිසා මේකට හුරුවක් කරන්න මේ වගේ පාඩමක් දාලා තියෙන එක හොඳයි. 10 පන්තියට ආවහම මේක ලඝු ගණක බලන්න, 11 පන්තියට ආවහම sin cos tan බලන්න මොනවද කියලාවත් අහලා නැහැ නේද? මේක අපි පාවිච්චි කරනවා. හැබැයි දෙන්නේ නැහැ. සාමාන්‍ය පෙළ විභාගෙත් දෙන්නේ නැහැ. උසස් පෙළ විභාගෙදී දෙන්නේ නැහැ. ඒවා ප්‍රෝග්‍රෑමින් හින්දා. හරිද? එතකොට දැන් මේවා software වලින් වැඩ කරන්නේ. ඒ නිසා. එතකොට මිනි කම්පියුටර්ස් මේවා. එතකොට දැන් ඒ නිසා මේක තාම සාමාන්‍ය පෙළ උසස් පෙළ ආවේ නැහැ. එයි. දැන් ගිය අවුරුද්දේ ඉඳලා උසස් පෙළ විෂයන් 4ක් සඳහා කැල්කියුලේටර්ස් දෙනවා. අපේ විෂයන් වලට ගණිතයට නම් කොහොමද කැල්කියුලේටර්ස් දෙන්නේ නැහැ. මොකද ගණිතයට කැල්කියුලේටර් එක දුන්නාම ගණන් හදන්න දෙයක් තියෙනවද? නැහැනේ. ඒක නිසා ඔය ආර්ථික විද්‍යාව ඊට පස්සේ ඉංජිනේරු තාක්ෂණය වගේ විෂයන් වලදී ගිය අවුරුද්දේ විෂයන් 4කට දුන්න මට හරියට ඒ විෂයන් 4 මතක නැහැ. උසස් පෙළ. ඒත් සාමාන්‍ය පෙළ දෙන්නේ නැහැ. ගණිතයට නම් දෙන්නෙම නැහැ. ඒක ගැන එච්චර බලාපොරොත්තු වෙන්නත් එපා. ඒ නිසා ගුණ කිරීම, බෙදීම, එකතු කිරීම ඔක්කොම කරන්න ඕනේ. දැන් මම කියවනේ මම මේක ගත්තේ 1987 කියලා. එතකොට දැන් ඔයාලගේ වයසටත් වඩා වැඩිනේ. ඔයාලගේ වයසටත් වඩා වැඩිනේ. තාම වැඩනේ. මේක solar power. මේක තියෙන්නේ මේක එකම දෙයයි ඔයාලා කරන්න ඕනේ. බිම දාන්න නැතුව තියාගන්න. මහා හයියෙන් බිමට වැටෙන්නේ නැතුව වෙන්න තියාගන්න. එතකොට දැන් කොච්චර කල්ද බලන්න දැන් 1987යි 97යි 97යි 2007යි 2017යි අවුරුදු 30යි අවුරුදු 30යි 4යි 34ක් මේ කැල්කියුලේටර් අවුරුදු 34ක් මම තාමත් පාවිච්චි කරනවා. එතකොට දැන් අහන්නකෝ දැන් ඒක නිසා මම ඔයාලට කිව්වේ ගණකයක් මේ ගන්න සල්ලි එකතු කරන්න කැටයකට. ඔය හම්බුනේ රුපියල් 5 10 දාන්න. අනකොට අවුරුද්දක් දෙකක් ඕකේ කැටේ එකතු වෙනකොට රුපියල් 3000ක් 4000ක් එකතු වෙයි. හරිද? ඊට පස්සේ ගණකයක් ගන්න. ඔයාලා භාවිතයට ගන්න. පහු වෙනකොට ඒවා සමහර වෙලාවට ඇඩ්වාන්ස් මදි වෙයි. නමුත් කමක් නැහැනේ පාවිච්චි කරන්න අපිට සාමාන්‍ය මේකේදී. එතකොට පැහැදිලිද? ඇයි? දැන් ඒක නිසායි මම කිව්වේ මේක පාඩම මේ පාඩම හරි වැදගත් කියලා. චූටි පාඩම හරි වැදගත් මේ පාඩම. හරිද? ඊට අමතරව ඇයි මේකේ විභාගයට දෙන්නේ නැත්තේ? මේක විභාගයට දෙන්නේ නැති හේතුව තමයි මේ දැන් මගේ ගණකයේ කම්පැනි එක කැසියෝ මේ කම්පැනි එක කැසියෝ. හරිද? එතකොට මේකේ මේ දැන් මේ ගණකයේ මෙහෙම කවර් එකක් තියෙන මම මේක ගැලෙව්වා. ගැලවලා ඉවරලා මේක මේ කප් එක දාගත්තා. දාගත්තාම මෙතන තියෙනවා ගණකයේ නම්බර් එක. කැසියෝ FX 901 කියලා මේ. එතකොට දැන් මෙන්න මේ නම්බර් එකෙන් නම්බර් එකට මේ කැල්කියුලේටර්ස් වල තියෙන නම්බර් මේ නම්බර් එකෙන් නම්බර් එකට කමාන්ඩ්ස් වෙනස්. වැඩ කරන විදිය වෙනස්. බටන් නොබන්න ඕනි විදිය වෙනස්. ඒක නිසා දෙන්නේ විභාගෙදී එක එක්කෙනාගේ එක විදිහට තියෙනවා. ඉතින් ඒක මොකද්ද කරන්නේ දැන් කොහොමද අපි මේ කැල්කියුලේටරේ දැන් අපි මේක ඉගෙන ගත්තට මේ FX 901 කියන එක ඔයාලට ඉගෙනුවට ඊට පස්සේ ඔයාලා ගන්න ගණකේ ඒකම නැත්නම් වෙන එකක් නම් තියෙන්නේ. ඒකට කරන්න ඕනි වැඩේ තමයි මේ කැල්කියුලේටරේ ගත්තාම මේකේ තියෙනවා මේ දැන් මේකේ තියෙනවා මේක වැඩ කරන්න ඕනි කමාන්ඩ්ස් ටික මේ කමාන්ඩ්ස් ටික තියෙනවා මේකේ. ඊට පස්සේ ඊට අමතරව බලන්න මේ පොතක් දෙනවා මේකත් එක්ක. ඔපරේටින් මැනුවල් එකක් දෙනවා.
හරිද? එතකොට අන්නේ ඔපරේටිව් මැනුවල් එකේ බලන්න ඒකේ තියෙනවා මේකේ වැඩ කරන කමාන්ඩ්ස් ඔක්කොම. එතකොට අපිට ඒක බලාගෙන ගානක් දෙකක් හරියට හදාගත්තාම කැල්කියුලේටරේ කමාන්ඩ්ස් ටික අල්ලගන්න පුළුවන්. පැහැදිලිද? ඒක නිසා සමහර ලාවට මේ මං කියා දෙන කමාන්ඩ්ස් මේකේ තියෙන කමාන්ඩ්ස් ඔයාලා ගන්න කැල්කියුලේටරේ වෙනස් වෙන්න පුළුවන්. ඒ වෙලාවට ටක් ගාලා ඔපරේටිව් මැනුවල් එක ගන්න. එහෙම නැත්නම් කැල්කියුලේටරේ මේ වගේ ගහලා තියෙනවා. හරිද? ඒක ගන්න. ඒක අරගෙන ඉස්සෙල්ලා ඒකට අනුව ගණන් ටිකක් හදන්න. ගණන් ටිකක් හැදුවාම අපිට පුළුවන් මේ කැල්කියුලේටරේ ඉගෙන ගන්න. පැහැදිලිද? ඔන්න ඔය මූලික දේවල් ටික කරගෙන ගියාම මේකේ ඔයාලට කරන්න තියෙන්නේ මේක කරන්න දෙයක් නැහැ. ඉතින් මේක ප්‍රැක්ටිකල් සබ්ජෙක්ට් එකක්නේ. ඒක නිසා විභාගෙට එන්නෙත් නැහැ. නමුත් අභ්‍යාසයේම තියෙනවනේ. මේකේ කරන්න ඕනි ඔයාලා දැන් මේ කැල්කියුලේටරේ on off බටන් එකක් නැහැ. හරිද? මේ කැල්කියුලේටරේ on off බටන් එකක් නැහැ. බලන්න. හොඳට බලන්න ඔන්න උඩ මේ fx 901 කියලා මේ තියෙනවා. මගේ මේ ගාන මම අර ලියපු ගාන 3 එකතු කිරීම 2 ගුණ කිරීම 6 කියන ගාන කැල්කියුලේටරෙන් හදන්න කිව්වහම එතකොට මේකෙදි මොකක්ද අපිට කරන්න තියෙන්නේ? බොහොම චූටි දෙයක් අපිට කරන්න තියෙන්නේ. පාඩම මිනිත්තු 5-10ක් වගේ තියෙන්නේ. මොකක්ද අපිට කරන්න තියෙන්නේ? මෙන්න මේ ගාන හදන්න කැල් එකේ කැල්කියුලේටරේ අපි ඔබන්න ඕනි බටන් ටික ලියන්න ඕනි අපි. ඒක ලියන්න ඕනි කුඩා සමචතුරස්‍රවල. හරිද? දැන් ඒක කොටුල් පොතේ ඔයාලට කරන්න පුළුවන්. ඉස්සෙල්ලාම අනිවාර්යයෙන්ම කැල්කියුලේටරේ ඔන් කරන්න ඕනේ. කැල්කියුලේටරේ ඔන් කරන්න තු වැඩ කරන්න බෑනේ. ඊට පස්සේ 3. හරිද? ඊට පස්සේ එකතු කිරීමේ ලකුණ. ඊට පස්සේ 2. ඊට පස්සේ ගුණ කිරීමේ ලකුණ. ඊට පස්සේ 6. ඊට පස්සේ සමාන ලකුණ. අන්න නෝනාවනි මහත්තුරුනි උත්තරය ආවා. පැහැදිලිද? ඔන්න ඕක තමයි ඔයාලා මේ කරන්න ඕනේ. මේක ඔයාලා ගෙදර තියෙන සාමාන්‍ය ගණකයෙන් ගහලා බලන්න. අනිවාර්යයෙන්ම උත්තරේ එන්නේ 11යි. එතකොට මේකෙන් ගැහුවාම බොට්මස් ගන්නවා. අයි මේක ප්‍රෝග්‍රෑමින් නේ. බොට්මස් වලට ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ. ඔන්න මෙන්න මේක විතරයි ඔයාලා කරන්න ඕනේ. ගණක් හදනකොට මේක විතරයි ඔයාලා කරන්න ඕනේ. පැහැදිලිද? පැහැදිලිද? එතකොට පාඩමේ සමස්තය ගත්තාම ඕකයි. මම කැල්කියුලේටරේ ඔයාලට හඳුන්වන්නම්. හරිද? දැන් ඔයාලට මම කැල්කියුලේටරේ කියා දෙන්නම්. කැල්කියුලේටරෙන් කරන ගමන් කියා දෙන්නම්. අපි පාඩම බලමු. හරි. මේ ඔයාලට පේන්නේ මගේ ගාව තියෙන විද්‍යාත්මක ගණකය. එතකොට මේක විද්‍යාත්මක ගණකයක් විදිහට මම පාවිච්චි කරන එක. එතකොට මේ විද්‍යාත්මක ගණකයේ තියෙන දේවල් ටික ඔයාලා අඳුරගත්තොත් මේ තියෙන්නේ සෝලර් පවර් එක. මේ සෝලර් පවර් එක හින්දා තමයි මට මේ කැල්කියුලේටරේ කිසිම රිපෙයාර් එකක් නැතුව අවුරුදු 34කට වැඩි කාලයක් පාවිච්චි කරන්න පුළුවන් උනේ. තාමත් දෙයියනේ කියන මේක වැඩනේ. ඊට පස්සේ ඔන්න ඒ සෝලර් පවර් එක හින්දා ඊට පස්සේ මේ තියෙන්නේ මේකේ කැසියෝ කියන්නේ කම්පැනි එකක්. මේ කැල්කියුලේටර් නිෂ්පාදනය කරපු කම්පැනි එකේ නම. එතකොට මේ තියෙන්නේ FX 901. FX 901 කියලා තියෙන්නේ මේ කැල්කියුලේටරේ නම්බර් එක. මේ නම්බර් එකට අනුව තමයි මේකේ තියෙන PHS. ඒ කියන්නේ අපිට කැල්කියුලේටරෙන් කරන්න පුළුවන් දේවල් තීරණය වෙන්නේ. පැහැදිලිද? එතකොට ඔබ ඇඩ්වාන්ස් සයන්ටිෆික් කැල්ලයක් ගන්න යනවා නම් විද්‍යාත්මක ගණකයක් ගන්න යනවා නම් මෙන්න මේ නම්බර් එක තමයි හොයාගෙන යන්න ඕනි. මේ කැසියෝ හරි මොකක් හරි කම්පැනියට අදාළව මෙන්න මේ නම්බර් එක තමයි ඔබ හොයාගෙන යන්න ඕනි. ඔබට අවශ්‍ය PHS තියෙන කැල්කියුලේටර් එකකින් හරි අහගෙන දැන් ඉන්ජිනියර්ස්ලාට එහෙම ගියාම මේ නම්බර් එකෙන් තමයි ඒගොල්ලෝ කැල්කියුලේටර් ඉල්ලන්නේ. මට මෙන්න මේ කැල්කියුලේටර් දෙන්න කියලා. හරිද? එතකොට මේ තියෙන දර්ශන තිරය. මේ දර්ශන තිරේ තමයි අපිට ওই සියලුම දේවල් පේන්නේ. දැන් මම මගේ දර්ශන තිරේ ඔන්න එකේ තියෙන්නේ. ඒකයි මෙතන බිඳුව තියෙන්නේ. මගේ කැල්කියුලේටරේ ඕෆ් කරන බටන් එකක් නැහැ. ඒක ඔටෝ ඕෆ් වෙන්නේ. දැන් මෙන්න මෙතෙන්දී
හොඳට බලන්න කැල්කියුලේටර් එකකින් ගණන් සයන්ටිෆික් කැල්ලයකින් ගණන් හදනකොට ඔයාලා ඉස්සෙල්ලාම බලන්න ඕනේ මේ දර්ශන තිරය දිහා. මෙතන දර්ශන තිරය දිහා බැලුවාම ඔයාලට පේනවද මෙතන DEG කියලා මෝඩ් එකක් තියෙනවා. DEG කියලා අකුරු තුනක්. ඒක තමයි මේ දැනට කැල්කියුලේටරේ මේ කැල්කියුලේටරේ වැඩ කරන මෝඩ් එක. දැන් මේකේ එක මෝඩ් ටිකක් තියෙනවා. දැන් මෙතන ගහලා තියෙනවා මේ මෝඩ් ටික මේ DEG FIX ඊට පස්සේ RAD මේ රේඩියම් මේ වගේ ගහලා තියෙනවා. මේ තියෙන්නේ එක જાතියේ අවශ්‍යතා. හරිද? එක જાතියේ අවශ්‍යතා තමයි මේ තියෙන්නේ. ඒ තමන්ට ඕනි මෝඩ් එක හරිද? තමන්ට ඕනි මෝඩ් එක ඔන් කරගන්න ඕනි ඔක්කොටම ඉස්සෙල්ලා. ඒ සඳහා මේකේ තියෙනවා කැල්කියුලේටරේ මෝඩ් කියලා බටන් එකක් මේ දැක්කද? මෝඩ් කියලා බටන් එකක් තියෙනවා. ඔබට ඒක පේනවනේ. එතකොට ඒ මෝඩ් කියන බටන් එක ප්‍රෙස් කරාම දැන් මගේ කැල්කියුලේටරේ ඔෆ් වුණා. ඔය ගණන් හදන්න පටන් ගන්නකොට මේක ඔන් කරගන්න ඕනි. එතකොට මේ ඔන් කරගන්න AC හරි ඔන් හරි කියලා බටන් එකක් ඇති. ඒක ඔන් කරාම ඒ ස්ක්‍රීන් එකේ ඉස්සෙල්ලාම බලන්න මේ ස්ක්‍රීන් එකේ මොනවද තියෙන්නේ කියලා. දැන් මෙතන DEG කියලා මෙතන තියෙන්නේ මෝඩ් එක. දැන් අපිට ඕනි මොනවද? අපිට මේ කැල්කියුලේටරේ මොනවද කරන්න ඕනි? අන්නේ මෝඩ් එකට හදා ගන්න ඕනි. දැන් අපිට සාමාන්‍යයෙන් මේ අපි හදන ගණන් වලදී අපිට ඕනි මෝඩ් එක තමයි මේ DEG. මෝඩ් එක වෙනස් කරගන්න ඕන නම් මේ මෝඩ් කියන බටන් එක තියෙනවා. දැන් මෝඩ් ප්‍රෙස් කරපු ගමන් ඔයාලට පේනවද මේ ස්ක්‍රීන් එකේ මෝඩ් ආවා මේ? මෝඩ් කියලා ආවා. දැන් ඔන්න මේ මෝඩ් කියන බටන් එක ඇක්ටිව් වෙලා තියෙන්නේ. ඒ බටන් එක ඇක්ටිව් වුණාම අපිට ඕනි මෝඩ් එක මෙන්න මෙතනින් තෝරගන්න පුළුවන්. දැන් මට ඕනි රේඩියම් එක 5 වෙනි අංකේ නම් දැන් මෝඩ් බටන් එක ඇක්ටිව් වුණාට පස්සේ මම 5 ගහපු ගමන් දැක්කද මේ RAD කියලා මෙතෙන්ට ආවා මේ RAD කියලා ආවා. එතකොට RAD කියලා ආවහම දැන් අර අපේ සාමාන්‍ය ගණන් නෑ 3යි 2යි එකතු කරාම 5යි කියලා හැම වැටෙන්නේ නෑ දැන්. පැහැදිලිද? එතකොට ඒ කියන්නේ කැල්කියුලේටරේට ඒ මෝඩ් එකේ තියෙන එක જાතියේ ගණිත කර්ම. ඔයාලා මේක තවත් පරතරට ගියාම සමහර විෂය කරුණු ඉගෙන ගත්තාම කැම්පස් එකේදී ඉංජිනේර්ස්ලා වුණාම ඔය එක මෝඩ් එකේ වැඩ කරන්න ඕනේ. හරිද? ඒකට නිසා තමයි මේ සයන්ටිෆික් කැල් වල එහෙම මෝඩ් එකක් තියෙන්නේ. ඒතර අපිට මේ මෝඩ් එකේ වැඩ කරන්න බෑ. ඒක නිසා ඔන්න මම ඒක ආයි මගේ මෝඩ් එකට යනවා DEG decrease කියන මෝඩ් එකට. මේ මෝඩ් බටන් එක ප්‍රෙස් කරාම ඒක ඇක්ටිව් නම් මෙතන තියෙනවා. හොඳේ. ඒක නිසා ඒක බලන්න ඕනි. හැම වෙලාවෙම සයන්ටිෆික් කැල් එකක් යූස් කරනකොට මේ ස්ක්‍රීන් එක බලන්න ඕනි මොකද්ද වෙන්න ඕනි කියලා. එතකොට මොකද්ද තියෙන්නේ කියලා. එතකොට ඔන්න මම මගේ මෝඩ් එක තියෙන්නේ 4 DEG මං DEG දාගත්තා. හැම වෙලාවෙම ඊළඟ ගණිත කර්මයේ ඉස්සෙල්ලා මෙතන බලන්න ඕනේ. හරිද? දැන් මම මේ බටන් එක ප්‍රෙස් කරාම මේ shift කියලා එකක් ආවා. හරිද? shift කියලා එකක් ආවහම මේ පළවෙනි බටන් එක තියෙන shift එක. හරිද? ඒ shift කියන බටන් එක ප්‍රෙස් කරාම ඒක උඩ මොකක්ද ලියලා නැහනේ. උඩින් තියෙනවා shift කියලා. shift කියන බටන් එක ප්‍රෙස් කරපු ගමන් මේක උඩ තියෙන මේ කැල්කියුලේටරේ උඩ තියෙන මේ මෝඩ් RCL x වර්ගය ඊට පස්සේ මේ 7 8 1 2 මේ ಗುಣ කිරීම මේ එක බටන් එකක් වැඩ කරන්නේ. හරිද? ඒක සමාන ලකුණු ධන ඍණ මොකව වැඩ කරන්නේ? m mr මේ x වල y වෙනි බලය එකක් වැඩ කරන්නේ. මේ shift කියන බටන් එක මෙතන මේ ඇක්ටිව් වුණාම shift කියන බටන් එක ඇක්ටිව් වුණ ගමන් එකක් වැඩ කරන්නේ. ඊට පස්සේ වැඩ කරන්නේ කැල්කියුලේටරේ මේ තියෙනව නේද? පේනවද මේ බටන් වලට උඩින් මේ කහ පාටින් ලකුණු ටිකක් තියෙනවා මේ. කහ පාටින් ලකුණු ටිකක් තියෙනවා මේ ප්‍රතිශත ලකුණු එහෙම තියෙනවා මේ. හරිද? අන්න දැන් වැඩ කරන්නේ ඒවා. ඒ කියන්නේ මේ කැල්කියුලේටරේ බටන් වර්ග දෙකක් තියෙනවනේ. එකක් බටන් එක උඩ ලියලා තියෙන ඒවා. අනිත් එක තමයි කැල්කියුලේටරේ උඩ ලියලා තියෙන ඒවා. බටන් එක නෑ. හරිද? බටන් එකක් නෑ. බටන් එකක් නැතුව බටන් එක ඉස්සරහින් ලියලා තියෙනවා. එතකොට බටන් එක ඉස්සරහින් ලියලා තියෙන ඒවා අපිට ගන්න ඕන නම් මේ shift කියන මෝඩ් මේ බටන් එක ඇක්ටිව් කරන්න ඕන. shift කියන බොත්තම ඇක්ටිව් කරන්න ඕනේ. මේ shift කියන බොත්තම ඇක්ටිව් වෙලා නම් මෙතන shift කියන එකක් තියෙනවා. පැහැදිලිද කියන එක? ඒක නිසා අනිවාර්යයෙන්ම ස්ක්‍රීන් එක බලන්න ඕනේ ඔක්කොටම ඉස්සෙල්ලා. මොකද හේතුව දැන් shift කියන මේ බටන් එක ඇක්ටිව් වෙලා නම් මේකක් අවඩ කරන්නේ නැහැ. 3ක් ගැහුවා 4ක් ගැහුවත් ඒක වදින්නේ නැහැ. පැහැදිලිද? වදින්නේ මේ කහ පාටින් ලියලා තියෙන ඒවා. කීප එක පැහැදිලිනේ. ඔන්න ඒ බටන් එක.
ඊට පස්සේ මෝඩ් එකත් මම කියා දුන්නා. ඊට පස්සේ මෙතන තියෙනවා x වර්ගය ලඝු ln sin cos tan මේ වරහන් මේ x වල y වෙනි බලය mr මේ mr කියන බටන් එක ගත්තාම මේක බොහෝ කැල්කියුලේටර්ස් වල තියෙනවා. අපි හදපු ගානක මොනවා හරි අපිට පුළුවන් මේකේ මෙමරියට දාලා තියන්න. මේ m+ කියන බටන් එකේ. මෙමරියට දාලා තිබුණාම ඔන්න බලන්න මම 6 දැන් ස්ක්‍රීන් එකේ ඔයාලට 6 පේනවා. m+ ගහපු ගමන් මේ m එකේ තියෙනවා. දැන් මෙමරියට යනවා 6. ඊට පස්සේ මම ඔන්න 2 ගැහුවාම අර 6 නැති වෙලා 2 වැටුණා. දැන් සාමාන්‍යයෙන් 62 වැටෙන්නේ බෑ. එහෙම වැටුන්නේ නැහැ. එතකොට දැන් මට මේ දෙක ಗುಣ කිරීම අර ඉස්සෙල්ලා මං ගහපු 6 ගන්න ඕන නම් මම මෙන්න r ගැහුවා. mr ගහපු ගමන් 6 එනවා. එතකොට 12 උත්තරේ එනවා. මේ පැහැදිලිද? දැක්කද වෙච්ච වැඩේ? දැන් ඒ කියන්නේ මට මේ m+ කියන එකෙන් m+ කියන බටන් එකෙන් මතකයට යවත හැකි. මේක දැන් මට පස්සේ යෝනි. මට ಗುಣ කරන්න ඕනි පස්සේ. ඒක නිසා මෙයා ඔයා මතකයට ගන්න කියලා කිව්වම එයා මතකයට ගන්නවා. ඒ මතකයට ගත්තද නැද්ද කියලා මෙතන තියෙනවා මේ m අකුර තියෙනවා. m අකුර තියෙන වෙලාවට මේ DEG අපිට මෝඩ් එක හැම වෙලාවෙම ඕනි. මේ DEGත් එක්ක m අකුර තියෙන වෙලාවට ඔයාලට වැඩ කරන්න ගියොත් එහෙම හොඳට මතක තියාගන්න ඕනි. ඒ කියන්නේ මතකයේ මොනවා හරි තියාගෙන ඉන්නවා. හරිද? මතකයේ තියාගෙන ඉන්න එක ගන්න තමයි mr තියෙන්නේ. දැන් මම ඉස්සෙල්ලා 6 මතකයට යවලා නේ තියෙන්නේ. ඔන්න බලන්නකෝ. 3 ගුණ කිරීම මේ mr ගත්තාම අර 6 ආවනේ. ඉක්වල් දාපු ගමන් 18යි. දැක්කද? මම දැන් ඇයි මතකයට 6 මම යවලානේ තියෙන්නේ. පැහැදිලිද කියන එක? මම මතකයට 6 යවලා තියෙන්නේ. එතකොට මම මතකයට 6 යවලා නම් එයා එහෙම තියාගෙන ඉන්නවා. මට එයත් එක්ක ඕන තරම් වැඩ කරતા. ඒක ඔන්න බලන්නකෝ. මට 5ට එකතු කරන්න ඕනේ වුණාම 6ක්. මං ආයේ mr ගැහුවා. mr ගාලා ඉක්වල් ගහපු ගමන් අර 5ට 6ක් එකතු වුණා 11යි. අර මම වේලාසනින් මතකයට යවුවා. මට මෙන්න මේ ගාන මතකයේ තියාගෙන ඉන්න කියලා m+ එකට දැම්මා. ඔයාලගේ මේ 9 පන්තියේ පාඩමේ නෑ මම මේ බටන් ටික කියා දෙන්න හදන්නේ. හරිද? එතකොට එන්නේ mr කියන්නේ මතකයට යවපු එක අහපව් ගන්න. හරිද? මේ බලන්නකෝ 4යි මට ඕනි අඩු කරන්න කීයක්ද අර මතකයට යවපු 6. මේ තියෙන මතකයට යවපු 6 මම mr වලින් ගත්තා. එතකොට අන්න ඍණ 2යි උත්තරේ. පැහැදිලිද? එතකොට 4න් 6ක් අඩු කරාම ඍණ 2යිනේ. මතකයට යවපුවා මට අරගෙන වැඩ කරන්න පුළුවන්. ඒක නිසා මම ඔයාලට ආරාධනා කරනවා මේ මතකයට යවනවා නම් යවන්න. ඒ ඕනි නම් විතරක් නැත්තම් මේ m එක තියාගෙන ස්ක්‍රීන් එකේ වැඩ කරන්න එපා. ස්ක්‍රීන් එකේ වැඩ කරන්න එපා. එහෙනම් අපි m එක යවන්න ඕනේ. 6 මතකයට අරලා ඒක මට නැති කරගන්න ඕන නම් දැන් මට ඒක නැති කරගන්න ඕන නම් මම මේ m- ගැහුවා. මතකයට යවපු එක නැති කරගන්න. මම මතක තියාගන්න ඕනේ නැහැ කියලා. හරිද? m- ගැහුවාම මතක තියාගන්න ඕනේ නැහැ. කීප එක පැහැදිලිනේ. ඊට පස්සේ මේ බටන් වලින් මොනවද අපි කරන්නේ? ඒක බලමු. මෙන්න මේ බටන් එක ගැනත් මම කියා දෙන්නම්. මේ ත්‍රිකෝණේ තියෙන්නේ. මේ ත්‍රිකෝණේ තියෙන බටන් එක දැන් මම ඔන්න මට 64 ගහන්න ඕන එකට මට ගියා තින් 65 වැදුනා. 65 වැදුනහම දැන් අපි කරන්නේ වෙනදා නම් මේ AC ප්‍රෙස් කරලා ආයි බිඳුව දාගෙන ආයි 64 ගහනවනේ නේද? එහෙමනේ. එහෙම ඕනේ නැහැ දැන් 65 සයන්ටිෆික් කැල් එකේ ඕනේ නැහැ. මට 5 වැරදිලා වැටුනේ. මට 6 හරි 5 වැරදිලා වැටුනේ. ඒක නිසා මම මේ ත්‍රිකෝණය ප්‍රෙස් කරපු ගමන් අර 5 ඉවරයි 64 ආවා. පැහැදිලිද? මට දැන් ඉලක්කම් දෙකක් වැරදුනා. 6යි 3යි දෙකම ඕනේ නැහැ මට. 6යි 3යි දෙකම ඕනේ නැත්තම් මෙන්න එකක් ප්‍රෙස් කරා 3 ඕනේ නැහැ. මෙන්න දෙකක් ප්‍රෙස් කරා 6 ඕනේ නැහැ. දැන් 4ත් ඕනේ නැත්තම් මෙන්න ආයි. දැක්කද? ඒක ප්‍රෙස් කරාම අර අන්තිමට තියෙන ඉලක්කම නැති වෙලා යනවා. ඒකට තමයි මේ බටන් එක තියෙන්නේ. ඊට පස්සේ මේ තියෙන ඉලක්කම් ටික, මේ තියෙන දශම, මේ තියෙන ගණිත කර්ම ටික m+ ගැන මම කතා කරා. පැහැදිලිද? ඔන්න ඔක තමයි තියෙන්නේ. පැහැදිලිනේ? එතකොට දැන් මේ කැල්කියුලේටරෙන් අපි වැඩ කරන්නේ කොහොමද? එතකොට දැන් මම පටන් ගන්නකොටත් ඔයාලට කිව්වා අපිට ඕනි වුණොත්. හරිද? අපිට ඕනි වුණොත් ගානක් හදන්න. හරිද? අපිට ඕනි වුණොත් ගානක් හදන්න 3 එකතු කිරීම 2 කියලා. මේ ගාන හදන්න ඕන නම් අපි මොකද දැන් කැල්කියුලේටරෙන් කරන්න ඕනේ? කැල්කියුලේටරෙන් කරන්න ඕනි. ඉස්සෙල්ලාම කැල්කියුලේටරේ ඔන් කරන්න ඕනි. ඒක මම කතා කරානේ. එතකොට ඔන්න කැල්කියුලේටරේ ඔන් කරා. ඊට පස්සේ 3 ඉලක්කම ගැහුවා. ඊට පස්සේ එකතු කිරීම ප්‍රෙස් කරා. ඊට පස්සේ 2 ප්‍රෙස් කරා. දැන් සමාන ලකුණ ප්‍රෙස් කරා. ඕක නේද? ඕක තමයි අපේ පාඩම. එතකොට එක්ක මෙතන රවුමක් දාන්න, එක්ක මේ කොටුවක් දාන්න, ඕන එකක් දාලා උත්තරේ දාන්න.
හරිද? සමාන ලකුණෙන් පස්සේ. ඒක වෙනස් කියලා පෙන්වන්න ඕනේ. මේ තියෙන්නේ මේ කොටුවල සමචතුරස්‍රවල තියෙන්නේ අපි ප්‍රෙස් කරපු බටන් ටික. හොඳට මතක තියාගන්න මේ සමචතුරස්‍රයේ වල තියෙන්නේ අපි ප්‍රෙස් කරපු බටන් ටික. මේ තියෙන්නේ උත්තරේ. එතකොට උත්තරේ අපි ප්‍රෙස් කරන්නේ නැහනේ. ඒක ඉබේ එනවනේ. ඒක නිසා මේ වායෙන් මේ කුඩා සමචතුරස්‍රවල අපි දාලා තියෙන්නේ එක්ක ඍජුකෝණාස්‍රවල. ඒ වායින් මේක වෙනස්ව දාන්න ඕනේ. එක්ක කඩිරි එක්ක රවුමක් මොකක් හරි වෙනස් කරලා දාන්න ඕනේ. පැහැදිලිද කියපේක? දැන් ওই ටික කරලා බලන්න ඔයගේ උත්තරේ මොකද්ද කියලා. උත්තරේ අර කොටුව ඇතුලේ දාත හැකි. හරිද? ඔන්න මම ඒ ටික කරනවා. right on press කරා ඊට පස්සේ 3 එකතු කිරීම 2 සමානයි 5 ආවා. හරිද? 5 ආවට පස්සේ ඔන්න ඒකේ 5 ආවට පස්සේ මෙතන 5 දැම්මා. පැහැදිලිද මං කියන එක? දැන් මේක ඔන්න කැල්කියුලේටරේ දැන් සයන්ස් ටිපික් එකේ අපේ පාඩමේ අපිට කරන්න තියෙන දේවල් ටික තමයි ඔය තියෙන්නේ. පැහැදිලිද කීප එක? ඊට පස්සේ ඔන්න දැන් මගේ මම මුලදිත් ඕක කතා කරා. හරිද? අපේ පාඩමට යන් අපේ පාඩමේ තියෙන්නේ ලියන මාතෘකාව ප්‍රතිශත ලකුණ භාවිතේ. එහෙම නැත්නම් ප්‍රතිශතය සෙවීම. හරිද? ඊළඟට ගණකයේ අපේ මාතෘකාව ප්‍රතිශතය සෙවීම. අපි බලමු මෙන්න මේ ප්‍රතිශතය කොහොමද හොයන්නේ කියලා. මේ රුපියල් 400න් හරිද? රුපියල් 400කින් 100ට දෙකක් කීයද? ඔන්න ඔය ගාන අපි හදන්න බලමු කැල්කියුලේටරෙන්. රුපියල් 400න් 100ට දෙකක් කීයද? දැන් මේක හදනකොට දැන් අපිට අලුත් එකක් එන්නේ. ඔන්න බලන්නකෝ. AC ඔන්න කැල්කියුලේටරේ ඔන් කරා මං. හරිද? 400 ඔන්න 400 හරිනේ. අල්ලන්නේ මොකද්ද ගණිතේ? අල්ලන්නේ මොකද්ද? ගුණ කිරීම ඔන්න 2. හරිද? ඔන්න 2 ගැහුවා. දැන් ඕනවනි මහත්තුනි මේකට කැල්කියුලේටරෙන් මොකද්ද කරන්නේ? ප්‍රතිශත ලකුණ මේව කරගන්න දැන් මම මොකද්ද කරන්න ඕනේ? ඔන්න බලන්නකෝ කැල්කියුලේටරේ ප්‍රතිශත ලකුණ කොහෙද තියෙන්නේ කියලා. ඔන්න මම මේක ප්‍රෙස් කරනවා. 400 හරිද? ගුණ කිරීම 2 ඔන්න shift එකට ගියා. ඔන්න සමාන ලකුණ ගාව 8යි. හරි නේද උත්තරේ? 100ට 2යි 200ට 4යි 300ට 6යි 400ට 8යි. උත්තරේ හරි නේද? එහෙනම් මෙතන උත්තරේ දැම්මා. හරිද? මොකද්ද අපි මෙතන ප්‍රෙස් කරේ? මෙතන ප්‍රෙස් කරේ ඊළඟට shift එක. හරිද? shift එක ප්‍රෙස් කරලා ඉවර වෙලා සමාන ලකුණ. ප්‍රතිශත ලකුණ නෙමෙයි අපි ප්‍රෙස් කරේ. අපි ප්‍රෙස් කරේ සමාන ලකුණ. shift එකේ සමාන ලකුණ කියන්නේ ප්‍රතිශතය. පැහැදිලිද කියන එක? අන්න ඒක මතක තියාගෙන ඉන්න ඕනි. එතකොට උත්තරය ආවා 8යි කිය. පැහැදිලිද කියපක? දැන් එහෙනම් ප්‍රතිශතය හොයන්න කොච්චර ලේසිද කියලා බලන්නකෝ. හරිද? එතකොට උත්තරය ආවා 8යි කියලා. පැහැදිලිද? දැන් ඔන්න එතකොට shift එක press කරා කියලා තමයි මම ලිව්වේ. පැහැදිලි නේද? shift එක press කරා කියලා ලිව්වා. පැහැදිලි නේ මේ? එතකොට shift එක press කරා කියලා ලිව්වහම ඒක 8යි. ඔන්න උත්තරේ. කියප එක පැහැදිලි නේද? දැන් මේ ඒ කියන්නේ ප්‍රතිශතයක් හදන එක. දැන් මෙහෙම ගානක් දුන්නොත් ඔයාලට මේ බලන්නකෝ. මම මෙහෙම ගානක් දෙනවා. 8න් 4 භාග සංඛ්‍යාවක් නේ ප්‍රතිශතයක් ලෙස දක්වන්න කියලා. 8න් 4 ප්‍රතිශතයක් ලෙස දක්වන්න කියලා. හරිද? එතකොට දැන් මේ කියන්නේ 8න් 4 කියන්නේ දැන් බැලු බැලමටම දෙකෙන් එකයි නේද? දෙකෙන් එකයි කියන්නේ 150යි නේ. අපි බලමු එනවද කියලා. ඔන්න කැල්කියුලේටරේ ඔන් කරා. හරිද? දැන් මේ තියෙන එක ලියන්න. ඔව් කිසි දෙයක් හිතන්න බෑ මේ තියෙන එක ලියන්න. මේක සයන්ස් ටිපික් කැල් එකක්. හරිද? 4 බෙදීම 8 හරිද? දැන් ඔන්න හරිනේ. 4 බෙදීම 8. දැන් ප්‍රතිශතයක් කරන්න ඕනේ. මොකද්ද ප්‍රතිශතයක් කරන්නේ? 4 බෙදීම 8. එතකොට 4 බෙදීම 8. දැන් මොකද්ද නෝනාවනි මහත්තුනි ප්‍රතිශතයක් වෙනුවට කරන්නේ? දැන් ඔන්න මං යනවා AC හරිද? 4 බෙදීම 8 කොහොමද ප්‍රතිශත ලකුණ? මතකයිනේ? shift එකත් එක්ක මෙන්න ප්‍රතිශත ලකුණ 50යි. හරිද? පැහැදිලිනේ? දැන් දැක්කනේ ආපු හැටි.
අන්න එහෙනම් මං අතන ලිව්වා. හරිද? shift එකත් එක්ක shift button එකත් එක්ක හරිද? සමාන ලකුණු. එතකොට උත්තරේ ආවා 50යි. කියපු එක පැහැදිලිද? එතකොට උත්තරේ ආවා 50යි කියලා මේ. පැහැදිලි නේද? එතකොට ඔන්න හරියටම මේ වැඩේ ආවා. දැන් ඕක තමයි මේ කතන්දරේ. ඕක තමයි මේ කතන්දරේ. දැන් ප්‍රතිශතය හොයන එක හරි ලේසි දැන් මේ සයන්ටිෆික් කැල් එකේ. හරිද? දැන් ඔයාලට මෙහෙම ගානක් දුන්නොත් ලියන්නකෝ මේ ගාන. පන්තියක ළමුන් 40ක් සිටී. පන්තියක ළමුන් 40ක් සිටී. right? in 10ක් පිරිමි ළමයි. 10ක් පිරිමි ළමයි. පිරිමි ළමයි ප්‍රතිශතය සොයන්න. එතකොට පිරිමි ළමයි ප්‍රතිශතය හොයන්න කිව්වහම දැන් ඔයාලා දන්නවනේ 40න් 10යි. ඕකනේ. 40න් 10නේ ප්‍රතිශතයක් කරන්න ඕනේ. දැන් හරිනේ 10 බෙදීම 40. දැන් 10 බෙදීම 40. ඉතින් 10 බෙදීම 40 කරන්න. 10 බෙදීම 40 ඔන්න කරන්න. 10 බෙදීම 40. ගියා AC 10 හරිනේ බෙදීම 40 කෝ ප්‍රතිශතය shift ප්‍රතිශතය හරිනේ 125යි 125යි දැක්කද උත්තරය ආවා ඉතින් 40ට 10යි කියන්නේ 4න් 1යිනේ ළමයි 40ට 10යි කියන්නේ 4න් 1යි දැන් ඉතින් ලියන්න මේ තියෙන්නේ AC හරි නේද ඊට පස්සේ 10 මේ සෑම බටන් එකක්ම අපි ප්‍රෙස් කරනවා මොකද්ද බෙදීම 4 මොකද්ද බිඳුව shift එක හරිද shift එක සමාන ලකුණු ප්‍රතිශත ලකුණු තියෙන්නේ shift එකේ සමාන ලකුණු පැහැදිලිද ප්‍රතිශත ලකුණු තියෙන්නේ shift එකේ සමාන ලකුණු මේ පැහැදිලිද එතකොට උත්තරය ඇවිල්ලා 125යි කියලා උත්තරේ දාන්න ටක් ගාලා උත්තරේ දාන්න 25යි 125 පැහැදිලි නේද පැහැදිලි නේක උත්තරේ දැම්මා 125යි කිය පැහැදිලිද ඔන්න ඕක තමයි ප්‍රතිශතය ඕක තමයි ප්‍රතිශතය එතකොට කැල්කියුලේටරෙන් සයන්ටිෆික් කැල් එකෙන් ඔන්න ප්‍රතිශතය හෙව්වා අපි හරිද ඊට පස්සේ ඔයාලගේ විෂය නිර්දේශයේ තියෙනවා වර්ගය හොයන්න හරිද වර්ගය කියන්නේ දැන් ඔයාලට කිව්වොත් 4 වර්ගය සොයන්න කියලා 4 වර්ගය කීයද 16යි 4 වර්ගය 16යි ඕක දැන් සාමාන්‍ය කැල්කියුලේටරේ නම් අපි කරේ හරිද සාමාන්‍ය කැල්කියුලේටර් එක අපි කරේ කොහොමද සාමාන්‍ය කැල් එක අපි කරේ 4 වර්ගය හොයන්න කිව්වම සාමාන්‍ය එක අපි කරේ 4 ගුණ කිරීම 4 කියලා සමාන ලකුණ ගැහුවා ආවනේ දවසේ නේද දැන් ඕනේ ළමයි මේකේ වර්ගය හොයන්න බටන් එකක් තියෙනවා මේ x වර්ගය කියලා බටන් එකක් තියෙනවා දැන් මට 4 වර්ගය ඕන නම් මම 4 ප්‍රෙස් කරා x වර්ගය ප්‍රෙස් කරා ආව නේද දාසේ ඉතින් මොකටද මම දඟලන්නේ මේ AC හරිද AC ඔන්න ලිව්වා right AC ලිව්වා ඊට පස්සේ 4 ඊට පස්සේ x වර්ගය සමාන ලකුණුවක් ඕනේ නැහැ සමාන ලකුණුවක් ඕනේ නැහැ පැහැදිලිද කියන එක එහෙනම් දැන් නිකන් ජොලියට වගේ කියන්න කොටක් ගාලා ඔන්න එක ලියා ගන්න හරිද ජොලියට වගේ කියන්නකෝ 9 වර්ගය හොයන හැටි 9 වර්ගය හොයන හැටි කොහමද ඔන්න AC ඕ 9 ඔව් x වර්ගය උත්තරය ආවා ඉතින් බලන්න 9 හරිද 9 ප්‍රෙස් කරන්නේ වෙන x වර්ගය 81 ආවා හරි නේද ඔන්න 81 පැහැදිලිද 81 ආවා පැහැදිලිද වර්ගය හොයන හැටි මේ දැන් දශම සංඛ්‍යාවල වර්ගය වුණත් ඔයාලට දැන් හොයන්න පුළුවන් හොඳට බලන්නකෝ ඔයාලා
දශම සංඛ්‍යාවල වර්ගය වුණත් හොයන්න පුළුවන්. මේ 5.6 වර්ගය හොයන්නකෝ. එතන මොකද්ද කරන්නේ? ලියන්න. ටක් ගාලා ලියන්න. මොකද්ද? ඔන්න මම ප්‍රෙස් කරනවා. බලන්න. ඔන්න මම කැල්කියුලේටර් ගහනවා. 5.6 නේ මට ගහන්න ඕනේ. 5.6 වර්ගයනේ. ඔයාලා ලියන්න. ඔන්න මම ගන්නවා. AC හරිනේ. 5.6 හරිනේ. පේනවනේ? x වර්ගය. ඔය තියෙන්නේ 31.36 කියලා. එහෙනම් වර්ගය හොයන එක එච්චරයි. වර්ගය හොයන බටන් එකත් එච්චරයි. ඔන්න අපේ පාඩමේ තියෙන ඉතුරු කොටසත් ඉවරයි. ඊළඟට අපේ පාඩමේ තියෙනවා වර්ග මූලය හොයන්න. වර්ග මූලය හොයන්න. දැන් සමචතුරස්‍රයක වර්ගඵලය දීලා හැම පැත්තකදී ගිහින් ඇහුවනම් බලන්නකෝ දැන් අපිට කිව්වොත් එහෙම 36 වර්ගමූලය හොයන්න කියලා. right? අපිට කියනවා 36 වර්ගමූලය හොයන්න කියලා. ඔන්න බලන්නකෝ 36 වර්ගමූලය හොයන්න කියලා. හරිද? 36 වර්ගමූලය 6යිනේ. 36 වර්ගමූලය 6යි. මේවා හොඳට මතක තියාගන්න ඕනවනේ මහත්තුනි. මම ආයි කියනවා එක එක කැල්කියුලේටර්ස් වල එක එක ක්‍රම තියෙන්නේ. එක එක කැල්කියුලේටර්ස් වල එක එක ක්‍රම තියෙනවා. දැන් මං ගාව තියෙන කැල්කියුලේටරේ හොඳට ඇස්සරලා හොයාගන්න වර්ගමූල ලකුණු කොහෙද තියෙන්නේ කියලා. පේනවද? මේ තියෙන්නේ. එහෙනම් වර්ගමූල ලකුණු ගන්න අපි මොකද්ද ප්‍රෙස් කරන්න ඕනේ? වර්ගමූල ලකුණු ගන්න අපි මොකද්ද ප්‍රෙස් කරන්න ඕනේ? අපි ප්‍රෙස් කරන්න ඕනේ shift එක. හරිනේ? එහෙනම් ඔන්න මම ප්‍රෙස් කරනවා. හරියට බලන්න. 36 shift එක අන්න 6 ආවා. දැක්කද? අන්න 6 ආවා. එතකොට එහෙනම් මොකද මම කරේ? කරපු දේ ලියන්න. කරපු දේ ලියන්න. මොකද මම කරේ? කරේ AC ලියමු. හරිද? AC ඔන්න ලිව්වා 3 ඔන්න ලිව්වා 6 ඔන්න ලිව්වා මොකද්ද? shift එක. හරිද? shift එක ඔන්න ලිව්වා x වර්ගය. අරකේ තියෙන කමාන්ඩ් එක ලියන්න. ඒක ලියන්න ඕන shift එකත් එක මෙතන ඕනනම් වර්ගමූල ලකුණ පැත්තකින් ලිව්වත් කමක් නැහැ. පැහැදිලිද? ඕන සංඛ්‍යාවක වර්ගමූලය ඔය විදිහට හොයන්න පුළුවන්. පැහැදිලිද? එච්චරයි පාඩම. ඔය ටික තමයි ළමයි ඔය ටික තමයි මේකේ තියෙන්නේ. මම කැමති ඔයාලට මේ කැල්කියුලේටරේ දැන් පාඩම ගත්ත වෙලාවේ තවත් මොනවා හරි ටිකක් මේකේ උගන්වන්න. පාඩම නම් ඔච්චරයි. හොඳේ. අපි පාඩමේ මොනවද තියෙන්නේ කියලා අභ්‍යාසවල බලමු. මං කැමතියි ඔයාලට මේකේ තව ටිකක් උගන්වන්න. දැන් මෙහෙම තිබුණොත් මේ බලන්නකෝ 3 එකතු කිරීම 6 ගුණ කිරීම 2 කියලා. මේකේ උත්තරේ කීයද? 6 වරක් 2 12යි 12යි 3යි 15යි. නේද? එතකොට දැන් ඔය තියෙනම සිස්ටම් එකට ගැහුවොත් මේ 3 එකතු කිරීම 6 ගුණ කිරීම 2 equal. හරිනේ 15. සයන්ටිෆික් කැල් එකේ මම පටන් ගන්නකොටම කිව්වා මේක එනවා බොට් මාස්ටර්. හැබැයි දැන් අපිට මේ ගාන මෙහෙම දෙනව නෝනාවරණි මහත්තුරුනි. මෙහෙම දෙනවා. මේ ගාන හදන්න පුළුවන් සිස්ටම් දෙකක් දැන් ඕකේ තියෙනවා. මේ ගාන හදන්න පුළුවන් සිස්ටම් දෙකක් තියෙනවා. කීයද මේ ගානේ උත්තරේ දැන්? වරහණ ඉස්සලා දන්න එපැයි 9යි 9 වරක් 2 18යිනේ. මේක හදන්න පුළුවන් සිස්ටම් දෙකක් තියෙනවා. ඔන්න එකක් හොඳට බලන්නකෝ. වරහණත් එක්කම අපි පාවිච්චි කරනවා. ඔන්න මම පාවිච්චි කරනවා වරහණ මේ තියෙන්නේ වරහණ පාවිච්චි කරා. මේ වරහණ ආවා. හරිද? ඊට පස්සේ වරහණ ඇතුලේ තියෙන වැඩේ කරන්න. 3 එකතු කිරීම 6. දැන් වරහණ වහන්න එපැයි. මෙන්න වරහණ වැහුවා. එතකොට වරහණ වහපු ගමන් වරහණ ඇතුලේ තියෙන උත්තරය ආවා. පැහැදිලිද? දැන් ගුණ කිරීම 2. 18 ආවනේ. එතකොට ඔයාලට කමාන්ඩ්ස් ලියන්න පුළුවන් මෙතන. මොනවාද? AC වරහණ 3 එකතු කිරීම 6 වරහණ වැහුවා ගුණ කිරීම 2 equal. equal කියන්නේ සමාන ලකුණු. ඒක එක ක්‍රමයක්. හරිද? දෙවැනි ක්‍රමේ තමයි දෙකෙන්. හරිද? ගුණ කිරීම ඔන්න 2 මෙමරියට යවනවා මම. 2 මෙමරියට අරලා තියෙන්නේ දැන්. හරිද? ඊට පස්සේ මම කරන්නේ ඔන්න බලන්නකො 3 එකතු කිරීම 6 ඔන්න සමාන ලකුණ ආවා මට 9.
දැන් මං ಗುಣ කරනවා හරිද මෙමරියෙන් අර ආවේ මෙමරිය 18 ආවනේ මෙමරියට යවලා වැඩේට යන්න පුළුවන් හරිද දැන් මෙමරියේ දෙක තියෙනවා අපිට ඕනි වැඩක් ඒකෙන් කරන්න පුළුවන් වරහන දාගෙන හදන්න පුළුවන් ඔන්න මම මෙමරිය අහපව් අයින් කරන්න මෙමරිය අහපව් අයින් කරා එතකොට මෙමරියේ තියෙන ටික ඔන්නේ අයින් වුණා වරහන දාගෙන මේක හදන්න පුළුවන් 3 එකතු කිරීම 6 වරහන වැව්වාම උත්තරය ආවා ඊට පස්සේ ಗುಣ කිරීම 2 ඉක්වල් ගහපු ගමන් 18 ආවා ඒක එක ක්‍රමයක් මේ වැඩේ අපිට කරන්න ඕනි වරහන නැතුව මේ වැඩේ වරහන නැතුව කරන්න ඕනි දැන් මේක වරහන නැතුව ගැහුවොත් ඔන්න හොඳට බලන්නකෝ 3 එකතු කිරීම 6 ಗುಣ කිරීම 2 එයාටක් ගාලා බොඩ්මස් කරනවා නිසා එහෙම බෑ මේකේ වරහන ගහලම ගහන්න ඕනේ වරහන ගහලා ගහන්න නැත්නම් මම මේක එකතු කරන්නම් ඔයා ಗುಣ කරන්න ලෑස්තිලා ඉන්න කියලා ඉවරලා මම 2 ප්‍රෙස් කළා m+ ගහලා යවනවා මෙමරියට m+ ගහපු ගමන් එයාව මෙමරියට යනවා දැන් එයා ඉවරයි මෙමරියේ අපි 3යි 6යි එකතු කරනවා 3 එකතු කිරීම 6 ඒක ඒ වැඩේ කරා සමාන ලකුණ 6යි ඔන්න ඒකේ උත්තරේ මම ගත්තා ඒ වැඩේ කළා ඊට පස්සේ ಗುಣ කිරීම මෙමරියේ එන්න සමයි පැහැදිලිද කියන්නේ වැඩේ මෙමරියට ගිහින් කරන්නත් පුළුවන් එහෙම නැත්නම් වරහන ඇතුලේ කරන්නත් පුළුවන් පැහැදිලිද දැන් මට ඔය ඒකනේ මට ඕනි වුණොත් 3 4 වෙනි බලය හොයන්න මට ඕනි වුණොත් 3 4 වෙනි බලය හොයන්න මේ සයන්ටිෆික් කැල්ලේ එක මේ චූටි වැරදි ගම් මං කියා දීලා මේ වැඩේ නවත්තන්න හදන්නේ හොඳේ එතකොට මට ඕනි වුණොත් 3 4 වෙනි බලය හොයන්න මේකෙන් බෑනේ මේකේ තියෙන්නේ වර්ගයනේ එතකොට 3 වර්ගය 9යිනේ 3 4 වෙනි බලය බෑනේ නේද එහෙනම් ඒකට තමයි මෙන්න මේ බටන් එක තියෙන්නේ මේ x වල y වෙනි බලය එතකොට මේ 3 x වල y වෙනි බලය 4යි ඔන්න 4 හරිද ඉක්වල් ගහපු ගමන් අර ආවේ 3 4 වෙනි බලය 81යි මේ ඕනෑම සංඛ්‍යාවක ඕනෑම බලයක් හොයන්න තමයි මෙයා තියෙන්නේ හරිද මෙයාව 2 හරිද මොන්න මම බලය හොයන්න ඕනි 5 වෙනි බලය 32යිනේ මේ අන්න පොඩි වැඩ ටිකක් තියෙනවා පාඩමට අමතරව මම ඔයාලට ඒක කියා දුන්නේ ඒ ටික බලන්න කැල්කියුලේටරේ ඔය කියන වැඩ බලන්න මේ sin cos tan මේ උඩ තියෙනවා sin ඍණ 1 cos ඍණ 1 tan ඍණ 1 ඒවා ලඝු ඒවා පස්සේ 10 දී 11 දී බලමු ඒ බටන් ටික මොකටද ඕනි වෙන්නේ කියලා හරිද මේ තියෙන චූටි අපිට ඕනි වෙන බටන් ටිකක් මම මේ ඔයාලට කිව්වේ පැහැදිලිද ඒක කරලා බලන්න කැල්කියුලේටරේ හොයාගෙන කරලා බලන්න දැන් මේක මේ වගේ එකක් දැන් ඇප් ඕන තරම් තියෙනවනේ සයන්ටිෆික් කැල් කියලා ගහලා ගන්න ඔන්න කොරෝනා වල වාසි මේ පාඩම කීයටවත් අපේ අතින් කෙරෙන්නේ නැහනේ කොරෝනා නැත්තම් ඇයි කැල්කියුලේටර්ස් නැහැ සයන්ටිෆික් කැල් ඕනේ නේ උගන්නන්න මංගාව එකක් තිබිලා බෑනේ ඒක නිසා තමයි මේ වැඩේ කරේ පැහැදිලි නේද ඉතින් අපි කොරෝනා වාසියට හරවගෙන ඔන්න සයන්ටිෆික් කැල් එකේ ඉගෙනුවා මූලික දේවල් ටික පැහැදිලි නේද රයිට් එහෙනම් අපි බලමු මේ පාඩමේ ඉස්සරහට යන්න හරි ඔන්න ගණකේ පාඩම හරිද එතකොට ඔයාලට දැන් ගණකේ පාඩම මේ මූලික දේවල් ටික මම ගණකේ කියා දුන්නා ඔයාලට දැන් පුළුවන් දැන් ඔයාලා ෆෝන් තියෙන මේ තමයි කොරෝනා වල වාසි මොකද්ද මේ පාඩම සාමාන්‍ය පන්ති කාමරය තුල අපිට කරන්න බෑ ඇයි ළමයි ගාව ගණක නැහැ කැල්කියුලේටර්ස් නැහැ මං ගාව එකක් තියෙනවා මෙන්න ළමයි කැල්කියුලේටරේ කියලා ගොඩ පීනන්න උගන්වනවා නේද ගොඩ ඉඳගෙන පීනන්න උගන්වනවා ඒ වගේ වැඩක් නේ අපිට කරන්න උනේ ඒක නිසා අපි බොහෝ අය මම පවා කැල්කියුලේටරේ පාඩම කරේ නැහැ හැබැයි දැන් කළානේ හැමෝටම මේක ළඟ තිබුණානේ පෙන්වන්න පුළුවන් දැන් කොහොමද ඔයා මිනිත්තුවෙන් මේ කැල්කියුලේටරේ ගන්න කොහොමද යන්න Play Store යන්න Google Store ගිහිල්ලා ඉවර වෙලා ඇප් තියෙනවා scientific calculators කියලා
සයන්ස්ටිපික් කැල්කියුලේටර්ස් කියලා ඇප් එක සර්ච් කරන්න. සර්ච් කරාම 60%මාරක් ඇප් එයි මේ නම්බර් එක තියෙන කැල් එක හොයන්න මේ කමාන්ඩ්ස් ටිකෙන්. ඊට පස්සේ තව නම්බර් එකක් තියෙන කැල් එකක් ගන්න මේ කමාන්ඩ්ස් ටික සමහරවිට වැඩ කරන්නේ නැහැ. මං කිව්වා පටන් ගන්නකොට සයන්ස්ටිපික් කැල් වල එකින් එක කමාන්ඩ්ස් වෙනස්. එකින් එක කමාන්ඩ්ස් වෙනස්. ඒක නිසා ඔයාලා සයන්ස්ටිපික් කැල් එකක් හොයලා ඒ කමාන්ඩ් එක ඉගෙන ගන්න. ඒකේ ඔපරේටින් මැනුවල්ස් ඇති. හරිද? එහෙම නැත්නම් ගානක් දෙකක් හදලා බලන්න. මැනුවලි හදන්න, පොතේ ඔයාලා දන්න ගණිතය හදන්න. හදලා ඉවරලා ඒ උත්තරේ එන බටන් ටික මේකෙන් හොයන්න. එහෙම තමයි සයන්ස්ටිපික් කැල් එක ප්‍රැක්ටිස් කරන්නේ. අපි උනත් මේවා ප්‍රැක්ටිස් කරේ එහෙමයි. පැහැදිලිද? ඒ නිසා මේක කොරෝනාවල ආපු වාසියක්. ඒක නිසා දැන් මේවා ඉගෙන ගන්න පුළුවන්. ඕන තරම් ඉගෙන ගන්න පුළුවන්. දැන් මේවා ඕන තරම් හොයන්න පුළුවන්. ළඟට තියෙනවා ටක් ගාලා. නේද? ළඟට ටක් ගාලා තියෙනවා. ඒතකොට ළඟට ටක් සල්ලි ඕනේ මේ වගේ මේ හાર્ඩ්වෙයා ඒ කියන්නේ මේ වගේ කැල්කියුලේටර් එකක් අතට ගන්න ඕන නම් තියෙනවා. ඉතින් මං කියන්නේ එහෙම ඕනේ නැහැ නේද? ඕකේ තියෙනවා. එහෙම හොයලා ප්‍රැක්ටිස් කරන්න. විනෝද වෙලාවට. පැහැදිලිද මං කියප එක? අන්න එහෙම වැඩ කරමු. ඒක කොරෝනා වල වාසියක් කරගන්න පුළුවන්. එතකොට අපිට මේ පාඩමේ ඔන්න දැන් ඔයාලට තියෙනවා අභ්‍යාස ටිකක් 11 3 අභ්‍යාස ටිකක් තියෙනවා 11 4 මිශ්‍ර අභ්‍යාසය. ප්‍රැක්ටිස් කරලා බලන්න. ඔය මිශ්‍ර අභ්‍යාසයේ තියෙනවා බලන්නකෝ 428 එකතු කිරීම 627 ගුණ කිරීම 5 ප්‍රතිශතය. බලන්න. තියෙන කවාස් ගහලා බලන්න. උත්තර හදලා බලන්න. එතකොට ප්‍රශ්නේ හරි. මේක ඉස්සෙල්ලා කරන්න ඕනි මොකද්ද? බොට්මස්ට අනුව. අන්න ඕකේ කේප් එක පැහැදිලිනේ. ඒවා හදලා බලන්න. එතකොට ඔයාලට උත්තරේ පැහැදිලිනේ මං කේප් එක. ඒක නිසා ඔන්න අභ්‍යාසය හදන්න. අභ්‍යාසය හදලා ඉවරලා අපි බලමු ඊළඟ දවසේ තවත් පාඩමකින්. පැහැදිලිනේ කේප් එක? රයිට්. එහෙනම් මම අද දවසේ පාඩම නවත්තනවා. සියලු දෙනාටම ආයිබෝන්.